අයබෝන් දරුවනි මම සුරංග සර් 9 ශ්‍රේණිය ගණිතය පෙළ පොතේ 3 වෙනි පාඩම භාග එම පාඩමේ එක කොටසක් අපි මීට කලින් වීඩියෝ එකකින් සාකච්ඡා කෙරුවා. අද මම මේ වීඩියෝ එකෙන් භාග පාඩමේ ඉතුරු කොටස සාකච්ඡා කරනවා. හොඳයි. අද අපේ මාතෘකාව වෙන්නේ වරහන් සහිත ප්‍රකාශන බෝඩ් මාස් අනුපිළිවෙල අනුව සුළු කිරීම. දැන් මේ බෝඩ් මාස් අනුපිළිවෙල කියලා කියන්නේ මෙහෙමයි. දැන් මේ B අකුරේ තේරුම ඉංග්‍රීසියෙන් බ්‍රැකට්ස් කියන එක සිංහලෙන් නම් අපි කියන වරහන. වරහන්. හරි. ඊළඟට O අකුරේ කියන්නේ ඉංග්‍රීසියෙන් ඔෆ් කියන එක සිංහලෙන් නම් හල්නා යන්න. ඊළඟට D කියන්නේ ඩිවිෂන් ඉංග්‍රීසියෙන් ඩිවිෂන් ඒ කියන්නේ බෙදීම. ඊළඟට M කියන්නේ මල්ටිප්ලිකේෂන් ඒ කියන්නේ ගුණ කිරීම. ඊළඟට A කියන්නේ ඇඩිෂන් ඒ කියන්නේ එකතු කිරීම. ඊළඟට S කියලා කියන්නේ සබ්ට්‍රැක්ෂන් ඒ කියන්නේ අඩු කිරීම. දැන් මේ බෝඩ් මාස් නීතිය අනුව කියන්නේ මෙන්න මේ පිළිවෙලට ප්‍රකාශනයක් සුළු කරනකොට ගණිත කර්ම මෙන්න මේ පිළිවෙල සුළු කරන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ මුලින්ම වරහන් සුළු කරන්න ඕනේ, ඊළඟට හල්ලා යන්න, ඊළඟට බෙදීම, ගුණ කිරීම, එකතු කිරීම සහ අඩු කිරීම. නමුත් මේ බෙදීම ගුණ කිරීමට උඩින් තිබුණට අපි මේ බෙදීම සහ ගුණ කිරීම එකම මට්ටමේ තමයි සලකන්නේ. ඒ කියන්නේ මම මෙහෙම ලිව්වොත් වරහන තමයි උඩින්ම තියෙන්නේ. ඒතර අපි ප්‍රමුඛතාවය දෙන්නේ වරහනට. ඊළඟ මට්ටමේ ඉන්නේ එයාට යටින් තමයි ඉන්නේ හල්ලා යන්න. ඊළඟට බෙදීම සහ ගුණ කිරීම ඒ දෙන එක මට්ටමේ ඉන්නේ. ඊළඟට එයාට යටින් තමයි ඉන්නේ එකතු කිරීම සහ අඩු කිරීම ඒ දෙන එක මට්ටමේ ඉන්නේ. එතකොට කිසියම් ප්‍රකාශනයක් සුළු කරනකොට අපි වරහන්ට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඒක ඉස්සෙල්ලම කරන්න ඕනේ. ඊළඟට හල්ලා යන කරන්න ඕනේ. කිසියම් ප්‍රකාශනයක බෙදීම සහ ගුණ කිරීම කියන දෙකම තියෙනවා නම් අපි මුලින් තියෙන කෙනාට ප්‍රමුඛතාවය දෙනවා. ඒ කියන්නේ මුලින් තියෙන ගණිත කර්මය මුලින් කරන්න ඕනේ. ඒ කියන්නේ බෙදීම කලින් තිබ්බොත් බෙදීම කරන්න ඕනේ. ගුණ කිරීම නම් කලින් තියෙන ගුණ කිරීම කරන්න ඕනේ. ඊළඟට එකතු කිරීම සහ අඩු කිරීමේ ඒක වෙනසක් නැහැ. කොහොම කෙරුවත් ඒකත් අවශ්‍ය නම් අපිට තියෙන අනුපිළිවෙලට කරන්න පුළුවන්. හොඳයි. අපි නිදසුනක් බලමු. පහත ප්‍රකාශන සුළු කරන්න. ඒකේ මුලින්ම දෙන ප්‍රශ්නය මේ විදිහට දීලා තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන වරහණක් තියෙනවා. 3න් එක එකතු කිරීම 4න් එක වරහණක් ඇතුළේ තියෙන්නේ හල් නැන්න දාලා 14න් 3 තියෙනවා. එහෙනම් අපි ප්‍රමුඛ මේ බෝඩ් මාස් අනුපිළිවෙල අනුව අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? වරහණ. එහෙනම් වරහණ කලින් සුළු කරන්න ඕනේ. වරහණ ඇතුළේ තියෙන 3න් එක එකතු කිරීම 4න් එක. එහෙනම් 3 සහ 4 කුඩා පොදු ගුණාකාරය 12. 3 සහ 4 කුඩාම පොදු ගුණාකාරය 12. ඒ කියන්නේ 3න් සහ 4න් බෙදෙන කුඩාම සංඛ්‍යාව 12. 12ට 3 ඒවා 4යි. 4 වරක් 1 4යි. එකතු කිරීම. 12ට 4 ඒවා 3යි. 3 වරක් 1 3යි. වරහණ එහෙමම තියෙනවා. හල් නැන්න දාලා 14න් 3. දැන් මෙතනින් ලැබෙන්නේ උඩින් 4යි 3යි 7යි යටින් 12. හල් නැන්න තියෙනවා 14න් 3. දැන් එහෙනම් 12න් 7න් 14න් 3ක අගය තමයි හොයන්න තියෙන්නේ. ඊළඟ පියවරේදී අපි 12න් 7 ලියලා මෙන්න මේ හල් නැන්න ගුණ කිරීමක් කරනවා. මොකද අපි සුළු කරන්න හදන්නේ. ඒතකොට අපි කරන්නේ හල් නැන්න වෙනකොට ගුණ කිරීම යෙදීම. 14න් 3. දැන් 7ට 7 ඒවා 1යි 14ට 2යි කියලා කැපෙනවා. ඒ වගේම 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි කියලා කැපෙනවා. උඩින් ලැබෙන්නේ 1 වරක් 1 1යි යටින් ලැබෙන 4 වරක් 2 8යි. එහෙමනම් මෙම ප්‍රකාශනයේ අගය සුළු කළ ලැබෙන අගය වෙන්නේ 8න් 1. ඊළඟ උදාහරණය. ඔයාලට පේනවා මෙම ප්‍රකාශනයේ වරහන් දෙකක්ම තියෙනවා. අපි දැන් එහෙනම් මේ වරහන් දෙක මුලින් සුළු කරගන්න ඕනේ. මෙතන 3න් 2 අඩු කිරීම 2න් 1 තියෙනවා. කුඩා පොදු ගුණාකාරය 3 සහ 2 6. 6ට 3 ඒවා 2යි 2 වරක් 2 4යි අඩු කිරීම. 6ට 2 ඒවා 3යි 3 වරක් 1 3යි. මම වරහන වැහුවා. හල් නැන්න තියෙනවා. ඊළඟට මේක සුළු කරද්දී අපිට පුළුවන් විෂම භාග බවට පත් කරන්න. මේ මිශ්‍ර සංඛ්‍යා තියෙන ඒවා විෂම භාග කරන්න පුළුවන්. එතකොට 3 වරක් 2 6යි 6යි 1යි 7යි 3න් 7. බෙදීම මෙතන 5 වරක් 1 5යි 5යි 2යි 7යි එහෙනම් 5න් 7.
4න් 3ක් අඩු වුණාම 1යි යටින් 6 ඊළඟට මෙන්න මෙතන සුළු කරනකොට අපි කරන්නේ මේ බෙදීම ගුණ කිරීම කරන්න ඕනේ. බෙදීම තියාගෙන අපිට මේක සුළු කරගන්න අමාරුයි. එහෙනම් 3න් 7 ලියලා මම කරන්නේ මේ බෙදීම ගුණ කිරීමක් බවට පත් කරනවා. බෙදීම ගුණ කිරීමක් කරාට පස්සේ එම බෙදීමේ ලකුණට පස්සේ තිබිච්ච භාග සංඛ්‍යාවේ පරස්පරය ගන්න ඕනේ. එහෙනම් මෙතන බෙදීම ගුණ කිරීම කරා එහෙනම් මේකේ පරස්පරය 5න් 7 පරස්පරය කියන්නේ 7න් 5. ඒ කියන්නේ උඩයට මාරු වෙනවා. මේක සුළු කරන්න බලන් අපිට 4 7 1යි 4 7 ඒවා 1යි කියලා කැපෙනවා. 6න් 1 6න් 1න් මෙතන ලැබෙන්නේ 1 වරක් 5 5යි 3 වරක් 1 3යි. ඊළඟ පියවරේ මේ හල් නෑන් අපි ගුණ කිරීමක් බවට පත් කරනවා. 6න් 1 ගුණ කිරීම 3න් 5. මේ පද උඩයට කැපෙන්නේ නැහැ. මෙහිම කලින් වගේ කැපිලා සුළු වෙන්නේ නැහැ. 1 වරක් 5 5යි යටින් ලැබෙන්නේ 6 වරක් 3 18යි. එහෙනම් මේකේ පිළිතුර 18න් 5. හොඳයි. පෙළ පොතේ 3.2 අභ්‍යාසයේ ඔයගලන්ට පේනවා පළවෙනි ප්‍රශ්නෙන් කියන්නේ සුළු කර පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න. ඔයගලන්ට පේනවා මෙතන ගොඩක් තියෙනවා වරහන් සහිත ප්‍රකාශන. ඉතින් මම මේ පළවෙනි ප්‍රශ්නේ ඔයගලන්ට තනියෙන් උත්සාහ කරන්න තියෙනවා. හැබැයි මම 7 වෙනි ප්‍රශ්නේ සහ 8 වෙනි ප්‍රශ්නේ දැන් හදලා පෙන්නනවා. හැබැයි මම හදලා පෙන්නන කලින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න මේ හදන විදිය බලන්න කලින් ඔයගොල්ලෝ තනියෙන් මේ ප්‍රශ්න ඔක්කොම ටික උත්සාහ කරන්න. හොඳයි. 3.2 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ 7 වෙනි කොටස. මේක තමයි දීලා තියෙන්නේ සරලම සුළු කර සරලම ආකාරයෙන් දක්වන්න කියන ප්‍රකාශනය. ඔයගලන්ට ලැබෙන මේ ප්‍රකාශනයේ ಗುಣ කිරීම තියෙනවා, බෙදීම තියෙනවා, ඒ වගේම අඩු කිරීම තියෙනවා, වරහනකුත් තියෙනවා. මේක සුළු කරද්දී වරහනට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. වරහන කලින් සුළු කරන්න ඕනේ. හැබැයි ඒ වුණාට වරහන කලින් සුළු කරන්න ඕනේ තමයි. හැබැයි ඒක බාධාවක් නෙමෙයි අපිට මේක විෂම භාග බවට පත් කරන්න. එහෙනම් වරහන කලින් සුළු කරන ගමන් අපිට මේක විෂම භාග බවට පත් කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මිශ්‍ර සංඛ්‍යාව සහ මෙතන තියෙන මිශ්‍ර සංඛ්‍යාව. 3 වරක් 2 6යි 6යි 2යි 8යි. එතකොට 3න් 8 ಗುಣ කිරීම. මේ වරහන ඇතුලේ අපිට මේ මිශ්‍ර සංඛ්‍යාවත් අපිට පුළුවන් විෂම භාගයක් බවට පත් කරන්න. 4 වරක් 1 4යි 4යි 1යි 5යි. එතකොට 4න් 5. අඩු කිරීම 12න් 1 බෙදීම මේකත් අපිට පුළුවන් විෂම භාගයක් කරන්න. 3 වරක් 2 6යි 6යි 1යි 7යි. 3න් 7යි. 3න් 8 ಗುಣ කිරීම. දැන් මේ භාග සංඛ්‍යා දෙකේ ඔයගොල්ලෝ පේන මෙතන හරය 4 මෙතන හරය 12. 4 සහ 12 කියන සංඛ්‍යා දෙකේ කුඩාම පොදු ගුණාකාරය 12. 12 මම මෙතන යටින් ලිව්වා. 12ට 4 ඒවා 3යි 3 වරක් 5 15යි. අඩු කිරීම 12ට 12 ඒවා 1යි 1 වරක් 1 1යි. ඒ අපම වරාන දානවා. බෙදීම 3න් 7. ඊළඟට 3න් 8 ಗುಣ කිරීම. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ වරාන ඇතුලෙන් ලැබෙන්නේ 15න් එකක් ගියාම 14යි යටින් තියෙනවා 12ක්. දැන් අපිට වරහන අවශ්‍ය නැහැ. මොකද මේක සුළු වෙලා තනි සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක්. ඒ නිසා දැන් වරහන තව දුරටත් අපිට දාගෙන යන්න ඕනේ නැහැ. ඊළඟට බෙදීම 3න් 7. හොඳයි. දැන් ඔයගලන්ට පේනවා මේ ප්‍රකාශනයේ ಗುಣ කිරීම සහ බෙදීම කියන ගණිත කර්ම දෙකම තියෙනවා. එතකොට අපි අර කලින් කතා කරා වගේ බෙදීම සහ ಗುಣ කිරීම එකම මට්ටමේ ඉන්නේ. එතකොට එම ගණිත කර්ම දෙකම එකම ප්‍රකාශනයේ තියෙන වෙලාවට අපි තියෙන අනුපිළිවෙලට කරන්නේ. ඒ කියන්නේ මුලින් තියෙන ಗುಣ කිරීම අපි ಗುಣ කිරීම කරනවා. හොඳයි. දැන් එහෙනම් අපි මේක අපිට සුළු කරන්න පුළුවන් මේ පළවෙනි භාග දෙක. එතෙන්දී ඔයගලන්ට පේනවා මේ 8 සහ 12 4න් කැපෙනවා. 8ට 4 ඒවා 2යි 12ට 4 ඒවා 3යි. එතකොට දෙවරක් 14 28යි උඩින් යටින් ලැබෙන්නේ 3 වරක් 3 9. හරි. ඊළඟට බෙදීම 3න් 7. දැන් ඔයගොල්ලෝ දන්නා මේ බෙදීමේ ලකුණු තියාගෙන අපිට සුළු කරන්න බෑ අමාරු. එහෙනම් අපි මොකද කරන්නේ මේ බෙදීම ගුණ කිරීමක් බවට පත් කරනවා. 9න් 28 බෙදීම ගුණ කිරීමක් කරනවා. එහෙනම් බෙදීමේ ලකුණට පස්සේ තිබිච්ච භාග සංඛ්‍යාවේ පරස්පරය ගන්නවා. ඒ කියන්නේ උඩට මාරු වෙනවා. එතකොට 3 උඩට යනවා 7 යටට එනවා. දැන් 4ට 7 ඒවා 1යි 28ට 7 ඒවා 4යි කියලා කැපෙනවා. ඒ වගේම 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි කියලා කැපෙනවා. උඩින් ලැබෙන්නේ 4 වරක් 1 4යි යටින් ලැබෙන්නේ 3 වරක් 1 3යි.
3න් 4 තමයි අපිට ලැබුණේ. හැබැයි අපි විෂම භාග ලෙස පිළිතුරු තියන්නේ නැහැ. ඒ නිසා මේක අපි මිශ්‍ර සංඛ්‍යාව ලෙස තියෙනවා. 3න් 4 කියන්නේ 4 3න් බෙදන්නේ. එහෙනම් 4ට තියෙන 3 ඒවා එකක්. 4ට තියෙන 3 ඒවා එකක් තව එකක් ඉතුරු වෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ 1යි 3න් 1යි. හොඳයි. අපි බලමු 8 වෙනි ප්‍රශ්නය. මේක තමයි දීලා තියෙන ප්‍රකාශනය. දැන් ඔයගලන්ට පේනවා මෙතන තියෙන හල් නායන්නක්. එහෙනම් අපි ඒකට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. මෙතන ಗುಣ කිරීම තියෙනවා, හල් නායන්න තියෙනවා, බෙදීම තියෙනවා. ප්‍රමුඛතාවය දෙන්න ඕනේ හල් නායන්නට. එහෙමනම් මෙන්න මේ 4න් 3 සහ 6න් 5 කියන භාග සංඛ්‍යා දෙක කලින් සුළු කරන්න ඕනේ. 3න් 2 ಗುಣ කිරීම 4න් 3. ඔයගොල්ලෝ දන්නවා අපි හල් නායන්නේට දාන්නේ ಗುಣ කිරීම 6න් 5 බෙදීම 18න් 7. අපි කිව්වේ මෙන්න මේ භාග සංඛ්‍යා දෙක කලින් සුළු කරන්න ඕනේ කියලා මේ හල් නෑනේ ඉදිරිච්ච තැන. එතකොට 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි කියලා කැපෙනවා. 3න් 2 එහෙනම් මෙතනින් ලැබෙන්නේ 1 වරක් 5 5යි. ගුණ කිරීමෙන් එන්න ඕනේ. 1 වරක් 5 5යි 4 වරක් 2 8යි. බෙදීම 18න් 7. හොඳයි. දැන් ආපහු ගණිත කර්ම දෙකක් තියෙනවා බෙදීම ගුණ කිරීම සහ බෙදීම. අපි තියෙන පිළිවෙලට මේක සුළු කරනවා. එහෙනම් අපි කලින් මේක සුළු කර ගන්නවා. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි කියලා කැපෙනවා. වෙන පද මුකුත් කැපෙන්නේ නැහැ, වෙන සංඛ්‍යා මුකුත් කැපෙන්නේ නැහැ. උඩින් ලැබෙන 1 වරක් 5 5යි, යටින් ලැබෙන 3 වරක් 4 12යි. බෙදීම 18න් 7. ඊළඟ පියවරේ මෙන්න මේ බෙදීම ගුණ කිරීමක් බවට පත් කරනවා. කරලා බෙදීමේ ලකුණට පස්සේ තිබෙච්ච සංඛ්‍යාවේ පරස්පරය ගන්නවා. එතකොට 18 උඩට යනවා 7 යටට එනවා. දැන් 12ට 6 ඒවා 2යි 18ට 6 ඒවා 3යි කියලා කැපෙනවා. 12ට 6 ඒවා 2යි 18ට 3යි. උඩින් ලැබෙන්නේ 5 වරක් 3 15යි. යටින් ලැබෙන්නේ 2 වරක් 7 14යි. විෂම භාග ලෙස පිළිතුරු තියන්නේ අපි 15 14න් බෙදුනම 15ට 14 ඒවා 1යි තව එකක් ඉතුරු වෙනවා. එහෙනම් උත්තරේ 1යි 14න් 1යි. හොඳයි. ඊළඟට මම මේ අභ්‍යාසයේ 2 3 4 කියන ගණන් තුනක් සාකච්ඡා කරනවා. හැබැයි මම කලින් කිව්වා වගේ මේ ගණන් තුන මම සාකච්ඡා කරන්න කලින් ඔයගොල්ලෝ ගණන් තුනම අවංකවම තනියෙන් උත්සාහ කරලා ඉවර වෙලා ඊට පස්සේ බලන්න මේ කොහොමද මම ගණන් හදන්නේ කියලා. හොඳයි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. මේ ලොකු අංක 2. පුද්ගලයෙකු තම ආදායමෙන් 4න් එකක් ආහාර සඳහාද 2න් එකක් ව්‍යාපාර සඳහාද අනෙක් කොටස ඉතිරි කිරීම සඳහාද වෙන් කරයි. ඉතිරි කරන කොටස මුළු ආදායමෙන් කවර භාගයක්ද? හොඳයි. දැන් මේ වගේ ගානක හැම වෙලාවෙම තියෙනවා සම්පූර්ණ එකක්. ඒ කියන්නේ කිසියම් සම්පූර්ණ එකක් තියෙනවා. ඒකෙන් කොටස් තමයි එතනින් එහාට කතා කරන්නේ. දැන් මේක මේ දෙවෙනි ගානේ ඒ සම්පූර්ණ එක තමයි අර කිසියම් පුද්ගලයෙකුගේ ආදායම. කිසියම් පුද්ගලයෙක් ඉන්නවා. එයාගේ ආදායමක් ගැන කතා කරනවා. අන්න ඒ ආදායම මම මෙහෙම පෙන්වුවොත් රූපයකින් මේක නම් එයාගේ ආදායම. අපි ඒ ආදායම එකක් විදිහට සලකන්නේ. එයාගේ පුද්ගලයාගේ ආදායම එකක් විදිහට සැලකුවොත් එහෙම ඒකෙන් කොටස් තමයි ඊළඟට මේ කතා කරන්නේ. එහෙනම් ඔහුගේ ආදායමෙන් 4න් එකක් වැය කරන්නේ ආහාරවලට. ආහාරවලට 4න් එකක් වැය වෙනවා යාගේ ආදායමෙන්. ඒ වගේම ව්‍යාපාර සඳහා මම කෙටියෙන් ලියන්න ව්‍යාපාර සඳහා ආදායමෙන් 2න් එකක් වැය කරනවා. ඊට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය තමයි එයා ඉතුරු කරන්නේ. ආහාර සඳහා සහ ව්‍යාපාර සඳහා වැය කරලා ඊට පස්සේ ඉතුරු කොටස ඉතුරු ප්‍රමාණය එයා ඉතිරි කිරීමක් වශයෙන් තියෙනවා. ඉතිරි කරනවා. හරි. එතකොට දැන් අහන්නේ මෙන්න මේ ඉතිරි කරන කොටස මුළු ආදායමෙන් කවර භාගයක්ද කියලා. එහෙනම් මම මෙහිම ලියනවා. දැන් අපි බලමු ආහාර සහ ව්‍යාපාර කියන මේ දෙකට කොච්චරක් මේ කරුණු දෙකට යා කොච්චරක් වැය කෙරුවද කියලා. ඒක කෙටියෙන් අපිට මෙහිම ලියන්න පුළුවන්. ආහාර එකතු කිරීම ව්‍යාපාර කියලා. ආහාර එකතු කිරීම ව්‍යාපාර. එහෙනම් ආහාර සඳහා වැය කරේ 4න් එකක්. ව්‍යාපාර සඳහා වැය කෙරුවේ 2න් එකක්.
අපි මේ දෙක එකතු කරනවා. කුඩා පොදු ගුණාකාරය මේ දෙකේ 4 4 සහ 2 කුඩා පොදු ගුණාකාරය 4 4ට 4 ඒවා 1යි එක් වරක් 1යි එකතු කිරීම 4ට 2 ඒවා 2යි දෙවරක් 1 2යි. එතකොට ලැබෙන්නේ 4න් 3ක්. හොඳයි. දැන් මේ මොකද්ද අපිට ලැබුණේ? ආහාර සහ ව්‍යාපාර සඳහා ඔහු වැය කරපු මුදල ඔහුගේ ආදායමෙන් කවර භාගයක්ද 4න් 3ක්. ඒ කියන්නේ අපි ඔහුගේ ආදායම අපි එකක් විදිහට සැලකුවාම ආහාර සහ ව්‍යාපාර සඳහා වැය කරේ එම ආදායමෙන් 4න් 3ක් සම්පූර්ණ එකෙන් 4න් 3ක්. හොඳයි. එතකොට දැන් අපෙන් ගානේ අහන්නේ ඉතිරි කරන කොටස. දැන් එම පුද්ගලයාගේ ආදායම අපි සැලකුවේ එකක් විදියට. එහෙනම් ආදායමයගේ එකක් තිබුණා. දැන් එයා වැය කරනවා එම ආදායමෙන් 4න් 3ක්. එහෙනම් ඉතිරි කරන කොටස බලන්නේ කොහොමද? මේ එකෙන් අඩු කරනවා 4න් 3ක්. එක කියන්නේ ඔහුගේ ආදායම. 4න් 3 කියන්නේ ආහාර සහ ව්‍යාපාර සඳහා වැය කරපු කොටස. එහෙනම් ඉතිරි කොටස බලන්න අපිට එකෙන් අඩු කරන්න සිද්ධ වෙනවා 4න් 3ක්. ඊළඟ පියවරේ 1 කියන්නේ අපි ලියනවා 4න් 4 කියලා. මොකද 1 කියන්නේ අපිට 4න් 4 කියලා හිතන්නත් පුළුවන්. ඕන්න 3න් 3 කියන්නේත් 1යි. 5න් 5 කිව්වත් 1යි. 7න් 7 කිව්වත් 1යි. හැබැයි මෙතන 4න් පංගු තියෙන නිසා අපිට සුළු කරන්න පහසු වෙන්නේ මෙතනත් 4න් පංගු ලියුවා නම්. එහෙනම් එකට මම ලියනවා 4න් 4 කියලා. අඩු කිරීම 4න් 3. මෙතනත් 4න් පංගු මෙතනත් 4න් පංගු උත්තර ලැබෙන්නේ තේන 4න් පංගු. 4න් 3ක් අඩු වුණාම 1යි. එහෙනම් ඔහු ඉතිරි කරන කොටස වෙන්නේ 4න් 1ක්. තව විදිහට කියනවා නම් ඔහු ඉතිරි කරන මුදල ඔහුගේ ආදායමෙන් භාගයක් ලෙස කීයද 4න් 1යි. ඔහු ඉතිරි කරන මුදල ඔහුගේ ආදායමෙන් භාගයක් ලෙස කීයද 4න් 1යි. ඒක තමයි වඩාම නිවැරදි වාක්‍ය මම මේ කෙටි කරලා ලිව්වට. හොඳයි. දැන් අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. කුමුදුනී ගමනක් යෑමේදී මුළු දුරෙන් 8න් 1ක් පයින්ද 3න් 2ක් දුම්රියෙන්ද ඉතිරි දුර ප්‍රමාණය බසෙන්ද ගමන් කළාය. හොඳයි. දැන් මේ කුමුදුනී මේ ගමන කොහොමද ගියේ? දැන් මෙතන කතා කරන සම්පූර්ණ එක තමයි අර කුමුදුනී ගියේ ගමන. එයා කිසියම් ගමනක් ගියා අපි දන්නේ නැහැ. එයා සමහර කොළඹට ගියා වෙන්න පුළුවන් නැත්නම් නුවර ගියා වෙන්න පුළුවන්. අපි ඒක දන්නේ නැහැ. කෙසේ හෝ කුමුදුනී ගිය ගමන තමයි ගමනේ දුර තමයි අපි කතා කරන්නේ සම්පූර්ණ එක විදියට. එහෙනම් මෙතන සම්පූර්ණ එක වෙන්නේ කුමුදුනීගේ ගමනේ මුළු දුර. හොඳයි. එතකොට එයා මේ මුළු දුරෙන් 8න් 1ක් ගියේ පයින්. ඊට පස්සේ 3න් 2ක් ගියේ දුම්රියෙන්. ඉතිරි දුර ප්‍රමාණය එයා ගියේ බස් එකෙන්. හරි. එතකොට අහන්නේ පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ පයින් සහ දුම්රියෙන් ගමන් කළ දුර මුළු දුරෙහි භාගයක් ලෙස දක්වන්න. හොඳයි. එහෙමනම් පයින් ගියේ 8න් 1ක් මුළු දුරෙන් දුම්රියෙන් ගියේ 3න් 2ක්. මම ලිව්වා එහෙමනම් පයින් එකතු කිරීම දුම්රියෙන් කියලා. මේ කෙටි කරලා ලිව්වේ. ඒතකොට පයින් ගියේ 8න් 1ක දුරක් මුළු දුරෙන් දුම්රියෙන් ගියේ 3න් 2ක දුරක්. මේ දෙක එකතු කරාම ලැබෙනවා ඒ ක්‍රම දෙකෙන්ම කොච්චර දුර ප්‍රමාණයක් ගියාද කියන එක භාගයක් ලෙස. 8 සහ 3 කුඩා පොදු ගුණාකාරය 24යි. 24ට 8 ඒවා 3යි 3 වරක් 1 3යි එකතු කිරීම. 24ට 3 ඒවා 8යි 8 වරක් 2 16යි. 3යි 16 එකතු කරාම 19යි. එතනින් ලැබෙන පිළිතුර එහෙමනම් 24න් 19යි. හොඳයි. ඒකේ දෙවෙනි ප්‍රශ්نين අහන්නේ දෙවෙනි කොටසෙන් අහන්නේ බසයෙන් ගමන් කළ දුර ප්‍රමාණය මුළු දුරෙහි භාගයක් ලෙස දක්වන්න. දැන් එයා ක්‍රම තුනකට තමයි ගියේ මේ ගමන. එයා පයින් ගියා, දුම්රියෙන් ගියා, ඊළඟ කොටස එයා බස් එකෙන් ගියා. දැන් පයින් සහ දුම්රියෙන් ගිය ප්‍රමාණය දැන් අපි හොයාගත්තා 24න් 19යි. එතකොට සම්පූර්ණ දුර ප්‍රමාණය අපි හිතන්නේ මේ ගමනේ එකක් විදිහට. සම්පූර්ණ දුර ප්‍රමාණය 1යි. එම දුරෙන් පයින් සහ දුම්රියෙන් ගියා 24න් 19යි. එහෙමනම් ඊතුරු කොටස ගියේ බස් එකෙන්. එහෙමනම් බසෙන් ගිය දුර හොයාගන්නේ කොහොමද? මෙන්න මේ එකෙන් අපි අඩු කරනවා 24න් 19ක්. හොඳයි. මම මෙතන කෙටි ආකාරයෙන් තමයි ලිව්වේ බසෙන්. එහෙමනම් බසෙන් ගිය දුර ප්‍රමාණය හොයාගන්නේ කොහොමද? 1
එකෙන් අඩු මොකද මුළු දුර ප්‍රමාණය එකක් කියලා සලකන්නේ එකෙන් අඩු කරනවා පයින් සහ දුම්රියෙන් ගිය දුර ප්‍රමාණය. එතකොට අපිට ලැබෙන්නේ එහෙනම් බස් එකෙන් ගිය දුර ප්‍රමාණය කොච්චරද කියන එක. මෙතන 24න් පංගු නිසා එකක් ලියනවා 24න් පංගු විදියට. අපි එක ලියනවා 24න් 24 කියලා. අඩු කිරීම 24න් 19. මෙතනත් 24න් පංගු මෙතනත් 24න් පංගු උත්තරෙත් 24න් පංගුමයි ලැබෙන්නේ. 24න් 19 ගියහම 5යි. එහෙමනම් බසෙන් ගිය දුර ප්‍රමාණය ගමනේ මුළු දුරෙන් භාගයක් ලෙස කීයද 24න් 5යි. දැන් මේ මම වගන්ති ලිව්ව එක ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ. දැන් මේ වගන්ති මම ලියලා තියෙන්නේ කෙටියෙන්. නමුත් අපිට මේ වගන්ති හරියට නිවැරදිවම ලියනවා නම් මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද මේ වගන්ති අපිට ලියන්න පුළුවන්? පයින් සහ දුම්රියෙන් ගමන් කළ දුර ප්‍රමාණය ගමනේ මුළු දුරෙහි භාගයක් ලෙස කියලා මේ වාක්‍යෙ මෙතන ලියන්න පුළුවන්. ඒ වගේම මෙතන ලියන්න පුළුවන් බසෙන් ගමන් කළ දුර ප්‍රමාණය ගමනේ මුළු දුරෙහි භාගයක් ලෙස කියලා ලියන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අපි විභාග ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්නේ සාමාන්‍ය දෙන විහිුවගත ප්‍රශ්නයක් විතර. ඒ කියන්නේ හිස්තැන දීලා එතන උත්තර ලියන්නයි දෙන්නේ. ඒ වගේ වෙලාවට ගොඩක් දුරට අපි දිග වගන්ති ලියන්න යන්නේ නැහැ. මේ වගේ කෙටි විදියට තමයි අපි වගන්ති ලියන්න යන්නේ. හොඳයි අපි බලමු මේකේ 4 වෙනි ප්‍රශ්නය. පියෙකු තම පුතාට ඉඩමෙන් 2කින් එකක්ද දියණියට ඉඩමෙන් 3කින් එකක්ද දුන්නේය. පුතා තම කොටසින් 5න් එකක්ද දියණිය තම කොටසෙන් 5න් 2ක්ද පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කළහ. පුණ්‍ය ආයතනයේ ලද මුළු ඉඩමෙන් හරි අඩක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තීරණය කළේය. ගොඩනැගිලි ඉදිකෙරෙන ඉඩම් කොටස මුළු ඉඩමෙන් කොපමණද කියලා මේ ප්‍රශ්නේ අහන්නේ. හොඳයි. දැන් මම මේ කරුණු ටික මේ විදිහට සටහන් කෙරුවා. පියා පුතාට දෙනවා තම ඉඩමෙන් 2කින් එකක් දියණියට දෙනවා 3න් එකක්. එතකොට මෙතන කතා කරන සම්පූර්ණ එක තමයි අර පියා සතු ඉඩම. මම මේ විදිහට පෙන්නුවොත් අපි දන්නේ මම මේ පෙන්වන්නේ ඉඩමේ හැඩය නෙමෙයි. ඉඩම මම මේ විදිහට පෙන්වන්නේ අපි දන්නේ ඇත්තටම හැඩය මොකද්ද කියලා. එතන මේක තමයි අපි තු මේක පියාට අයිති ඉඩම කියලා. හරි? එතන මේ නිරූපණය කිරීමක් විතරයි. එතන මේක තමයි සම්පූර්ණ එක. එහෙනම් පියාට අයිති ඉඩම් ප්‍රමාණය අපි එකක් විදිහට සැලකුවොත් ඒ සම්පූර්ණ එකෙන් භාගයක් 2කින් එකක් දෙනවා පුතාට. සම්පූර්ණ එකෙන් 3න් එකක් දෙනවා දියණියට. හොඳයි ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පුතා සහ දියණිය තමන්ට ලැබිච්ච ඉඩම් වලින් කිසියම් කොටසක් පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කරනවා. එතන පුතා පරිත්‍යාග කරන්නේ තමන්ට ලැබිච්ච ඉඩම් ප්‍රමාණයෙන් 5න් එකක්. දියණිය පරිත්‍යාග කරන තමන්ට ලැබුණු ඉඩමෙන් 5න් 2ක්. හොඳයි දැන් ඊළඟට මොකද වෙන්නේ? මේ පුණ්‍ය ආයතන ලැබිච්ච ඉඩම් ප්‍රමාණයෙන් හරි අඩක එම පුණ්‍ය ආයතනය ගොඩනැගිල්ලක් ඉදි කරනවා. නේද? දැන් අහන්නේ අර එම ගොඩනැගිලි ඉදි කරන්නේ එම ගොඩනැගිලි ඉදි කරන ඉඩම් ප්‍රමාණය අර මුලින් තිබිච්ච ඉඩමෙන් නැත්තම් මුළු ඉඩමෙන් කවර භාගයක්ද කියලායි අහන්නේ. හොඳයි අපි බලමු කොහොමද දැන් මේක විසඳන්නේ කියලා. හොඳයි. මම මෙහෙම වගන්තියක් ලිව්වා. පුණ්‍ය ආයතනයේට පුතා දුන් ඉඩම් ප්‍රමාණය. දැන් පුතා දුන්නේ තමන්ට ලැබිච්ච ඉඩමෙන්. කොටසක් තමයි දුන්නේ. ඒතර පුතාට ලැබුණේ මුළු ඉඩමෙන් කොච්චරද? 2කින් එකක්. පුතා පරිත්‍යාග කරන්නේ අන්න ඒ 2කින් එකෙන් කොච්චරද? 5න් එකක්. පුතා පරිත්‍යාග කරන තමන්ට ලැබිච්ච ඉඩම් කොටස 2කින් එකක්. අන්න ඒ 2කින් 5න් එකක් තමයි එයා පරිත්‍යාග කරන්නේ. දැන් ඊළඟට මේ හල්ලෑනි වලට අපි දානවා ගුණ කිරීම. 5න් 1. උඩින් එක් වරක් 1යි යටින් දෙවරක් 5 10යි. එහෙනම් පුතා අර පුණ්‍ය ආයතනයේ පරිත්‍යාග කරන්නේ මේ මුළු ඉඩමෙන් නම් කවර භාගයක්ද? 10න් එකක්. ඊළඟට මම ලිව්වා පුණ්‍ය ආයතනයේට දියණිය දුන් ඉඩම් ප්‍රමාණය. එතකොට දියණිය දුන්නේ තමන්ට ලැබිච්ච ඉඩම් කොටසෙන් යම්කිසි ප්‍රමාණයක්. එහෙනම් දියණියට ලැබුණේ ඉඩමෙන් කොච්චරක්ද? මේ සම්පූර්ණ ඉඩමෙන් එයාට ලැබුණේ 3න් එකක්. එහෙනම් එයා පරිත්‍යාග කරන්නේ අන්න එම 3න් එකෙන් කොච්චරක්ද? 5න් 2ක්. ඊළඟ පියවරේ හල්ලෑනට ගුණ කිරීම දානවා 5න් 2. උඩින් ලැබෙන එක් වරක් 2 2යි. යටින් ලැබෙන්නේ 3 වරක් 5 15යි. එහෙමනම් දියණිය පරිත්‍යාග කරන්නේ පුණ්‍ය ආයතනයේට
මුළු ඉඩමෙන් නම් මෙන්න මේ මුළු ඉඩමෙන් නම් කවර භාගයක්ද 15න් 2ක්. හොඳයි. දැන් එහෙමනම් පුතා දුන්න 10න් එකක් පුණ්‍යායතනයේට මුළු ඉඩමෙන් නම් 10න් එකක්. ඒ වගේම දියණිය දුන්නා 15න් 2ක්. එහෙමනම් පුණ්‍යායතනයට ලැබුණු මුළු ඉඩම් ප්‍රමාණය නැත්තම් පුණ්‍යායතන ලැබුණු ඉඩම් ප්‍රමාණය බලන්න මොකද කරන්නේ? මෙන්න මේ 10න් 1යි 15න් 2යි එකතු කරනවා. ඒ කියන්නේ පුතා දුන්න ප්‍රමාණයයි දියණිය දුන්න ප්‍රමාණය එකතු කරනවා. 10 සහ 15 කියන සංඛ්‍යා දෙකේ කුඩා පුදුනාකාරය 30. 30ට 10 ඒවා 3යි 3 වරක් 1 3යි එකතු කිරීම. 30ට 15 ඒවා 2යි 2 වරක් 2 4යි. එතකොට ලැබෙනවා 30න් 7යි කියලා. මේ 30න් 7යි කියලා ලැබෙන්නේ මේ මුළු ඉඩමෙන් භාගයක් ලෙස. ඒ කියන්නේ පියා සතුව මුලින්ම තිබිච්ච ඉඩමේ භාගයක් ලෙස. එහෙමනම් පුණ්‍යායතන ලැබිලා තියෙන්නේ මුළු ඉඩමෙන් කවර භාගයක්ද 30න් 7ක්. එතකොට දැන් මේ මුළු ඉඩම් ප්‍රමාණයම ගොඩනැගිලා හදන්නේ. ගොඩනැගිලා හදන්නේ මේ ලැබිච්ච ඉඩම් ප්‍රමාණයෙන් අඩක. හොඳයි. එහෙනම් හොඳයි. එතකොට දැන් ගාන අපෙන් අහන්නේ ගොඩනැගිල්ල ඉදි කෙරෙන ඉඩම් කොටස. එහෙනම් පුණ්‍යායතනෙ මෙච්චර කොටසක් ලැබුණා මුළු ඉඩමෙන් මෙච්චර කොටසක් ලැබුණා ඒ 30න් 7ක් ලැබුණා අන්න ඒ 30න් 7න් අඩක දෙකෙන් එකක තමයි මේ ගොඩනැගිලි ඉදි කරන්නේ එහෙනම් අපිට කරන්න තියෙන්නේ 30න් 7න් දෙකෙන් එකක් බලන එක 30න් 7 හල්ලන වෙනුවට දාන ගුණ කිරීම දෙකෙන් එක උඩින් ලැබෙන්නේ 7ක් යටින් ලැබෙන්නේ 30ව දෙකක් 60ක්. එහෙමනම් ගොඩනැගිලි ඉදි කරන ඉඩම් කොටස එහෙම නැත්නම් ඉඩම් ප්‍රමාණය මුළු ඉඩමේ භාගයක් ලෙස කීයද 60න් 7යි. මෙතනත් මම සඳහන් කරන්න ඕනේ දැන් මේ මම ඉඩම් ප්‍රමාණය කියලා ඇත්තටම කතා කරේ කොටසක් ලෙස. මේ පුණ්‍යායතන ලැබුණු ඉඩම් ප්‍රමාණය කියලා කතා කරේ කොටසක් ලෙස. ඕනනම් අපිට පුණ්‍යායතන ලැබුණු ඉඩම් කොටස කියලා ලියන්නත් පුළුවන්. මෙතනත් දියණිය දුන් ඉඩම් කොටස කියලා අපිට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන් අපිට පුණ්‍යායතනයේ දියණිය දුන් ඉඩම් ප්‍රමාණය මුළු ඉඩමේ භාගයක් ලෙස. ඒක තමයි වඩාම නිවැරදි වාක්‍ය වෙන්නේ. නමුත් අර මම ඔයගලන්ට කලින් කිව්වා වගේ විභාගවලදී අපි ගොඩාක් දිග වාක්‍ය ලියන්න හදන්නේ. විභාගවලදී අදහස ලැබෙන විදිහට අපි කෙටියෙන් තමයි වාක්‍ය ගොඩනගන්න හදන්නේ. හොඳයි. එහෙමනම් 9 ශ්‍රේණිය ගණිතයේ පෙළ පොතේ 3 වෙනි පාඩම මෙතනින් මම අවසන් කරනවා. එතකොට මේ පාඩමේදී මම මේක කලින් වීඩියෝ එකකිනුත් සාකච්ඡා කරා මේකෙන් කොටසක්. ඒ හැම කරුණක්ම මම සඳහන් මේ වීඩියෝ වලින් මම කතා කරන හැම කරුණක්ම ඔයගොල්ලෝ පොතේ සටහන් කරගෙන පොතට අරගන්න. ඒ වගේම තනියෙන් උත්සාහ කරන්න දුන්න ගණන් ඔක්කොම ඔයගොල්ලෝ තනියෙන් උත්සාහ කරන්න. හොඳයි. එහෙමනම් අපි ඊළඟ පාඩමේ නැවත හමු වෙමු. ඔයගලන්ට ආයුබෝවන්